අයිබෝවන් සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත්ත වැඩසටහන ආරම්භයේ මතක් කරන්න ඕන අර ඔයගොල්ලෝ දන්නවා හෙළ වෙදකම ප්‍රොමෝට් කරන්න ගිහිල්ලා අපේ channel එක දවස් 10කට වැඩි බ්ලොක් වෙලා තිබ්බා. ඒ නිසා අපේ අනිත් channel එක සුදා TV SUDAA සුදා TV subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අලුතින් මේ channel එකට එකතු වෙන අය ඒ කියන්නේ ටෝක් විත් සුදත්ත වැඩසටහන බලන අය මේ අපේ සුදා ක්‍රියේෂන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අද අපි කතා කරන්නේ අපිට අපේ ශ්‍රී ලංකේ දේශපාලනේ හිටපු දැවැන්ත චරිතයක්. දැවැන්ත අමාත්‍ය දුරදරු වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔහුත් එක්ක තමයි අපි කතා බහට යෙදෙන්නේ. බලමු අද දවසේ මේ වෙන විට ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන අපි කතා කරමු. ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන කතා කරමු. ආර්ථිකය ගැන අපි ටිකක් කතා කරමු. කොවිඩ් එක සම්බන්ධයෙන් සෑහීමට පත් වෙනවද රජයක් හැටියට කරගෙන යන වැඩපිළිවෙල අවංකව? නෑ සෑහීමකට පත් වෙන්න බෑ. ඒ වෙනකොට අපි පිළිඅරන් තිබ්බ ලෝකයේ දෙවෙනි තැනට කොවිඩ්. කවුද කියන්නේ? මොන පිස්සුද? මොන සංඛ්‍යාලයකද මම මේ නිගමනයට ඇවිල්ලා තියෙන්නේ? හැබැයි මේ සෙකන්ඩ් කඩාවැටීම් පිළිබඳ මටත් ගැටලුවක් තියෙනවා. නෑ මෙහිමයි ඒක උනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනුතුරු ඇඟවීම් කරපු වෙලාවේ අපි ඒක වහලා දැම්ම නම් අපිට මේ ප්‍රශ්නේ ඉන්නේ. තාම මේ බ්‍රැන්ඩ්රික්ස් පොකුරේ කියන එක කොහොමද ආවේ මොනවද උනේ කියන එක ගැන විශ්වාසනීය දෙයක් කිව්වේ නෑනේ. නැත. එහෙම පරීක්ෂණ නොකොට අර මාස්ක් එකක් දාන්නේ නෑයි කියලා අල්ලන්න මේ පොලිස්පතිතුමාට කිසිම අයිතියක් නෑ. ඒ කියන්නේ යම් කිසි ව්‍යාපාරික පිරිසක් මේ නිරෝධායනය අතට ගත්තනේ. ඒ කියන්නේ ඇත්ත හැම අවසරයක්ම ගේට්ටුවක්ම දොරක්ම සල්ලි වලට ඇරෙන්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵලයන්නේ මේ අද 15000ක් මේ මිනිස්සු දුක් විඳලා මේ අදට මේ ඇති වෙලා තියෙන මේ ව්‍යසනේ එක සමානව මේ නීතිය ක්‍රියාත්මක කරවීමෙන් තොරව ප්‍රශ්නය ජය ගන්න බෑ. කවුරුමාට අනුව මට අවංකව කියන්න ගෝඨාභය ෆේල්. ෆේල්? ඈ? ඔව්. ඒ ආවුරුත් එක්ක මොකද ක්ලෑෂ් වෙන්නේ? කිසිම ක්ලෑෂ් එකක් නෑ. එතුමා මහන්සිය දේශපාලන වශයෙන් වෙන තීරණයක් කරගත්තා. අපි දේශපාලන වශයෙන් තවත් තීරණයක් ගත්තා එච්චරයි. කොමිස් කීයක් ගත්තද? මම කොමිස් තරන්නේ නෑ. දීලා නැද්ද කවුරුත් ගෙදර? දෙන්න තරම් ඒගොල්ලන්ට එහෙම ආත්ම ශක්තියක් නෑ. මොකද ඒගොල්ලෝ දන්න මම හොරෙක් නෙවෙයි කියලා. ඔතුමාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක්. තාත්තා ඇමති කියලා ළමයි යන්නෙත් නෑ. එහෙම එකක් වෙලා නෑ. ඒ ළමයි තාම විශ්වවිද්‍යාලේ යන්නේ. රජයේ බස් එකේ හෝ පුද්ගලික බෝඩිමේ ඉන්නවා. කැන්ටිමෙන් කනවා. රජයේ බස් එකේ යවනවද දරුවෝ? පුදුමයි නේද? නෑ මම අහන්නේ. ඔව් ඔව් යනවා. ඒක මොරටු විශ්වවිද්‍යාලයට ගියාම ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. මොකද්ද රටේ නායකයා වෙන්නේ? ඒක මේ මගේ ප්‍රාර්ථනයේ මත තීරණය වෙන දෙයක් නෙවෙයි. අපි මේ රටෙන් ඉල්ලන්නේ මට නෙවෙයි, චම්පි කරනකොට නෙවෙයි. මේ අපේ සුජාත පරපුරට රට බාර දෙන්න. Bellows Men in Black. කැරටින් සත්කාරය සමගින් හිසකෙස් වලට ස්වාභාවික කළු පෑයක්. Bellows Men in Black. හැමදාම තරුණ පිරිමින්ට. පාටලි චම්පික රණවක. අයිබෝන බුදුවාල. අයිබෝන්. කොහොමද ඉතින් මේ දවස්වල කොවිඩ් එක ගෙදරටලා ඉන්නවද නැහැ? බොහෝ දුරට ගෙදර ඉන්නවා. ඉතින් රටේ කවුරුත් පිළිගන්න එපා මේක රෝගී තත්ත්වයට යටතේ අපිත් ආරක්ෂා වෙන්න ඕනේ, රටේ අනිත් මිනිස්සුත් ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් ඒ නිරෝධායන නීති රීති මත ඉන්නවා. කොවිඩ් එක සම්බන්ධයෙන් සෑහීමට පත් වෙනවද රජයක් හැටියට කරගෙන යන වැඩපිළිවෙල අවංකවම? නෑ සෑහීමකට පත් වෙන්න බෑ. ඒකට පක්ෂීන්දද? නෑ එහෙම එකක් නෙවෙයි. ඇත්තටම මේ වසංගත තත්ත්වය අපි ඒකට ලෝකෙ පුරාම අනුගමනය කරපු උපාය මාර්ග දෙකක් තිබුණා. එකක් තමයි ඔය එක්සත් ජනපදයේ එහෙම අනුගමනය කරපු ආර්ථිකයට බරතවපු ව්‍යාපාරය. ඒ කියන්නේ උපාය මාර්ගය. එතකොට රට ලොක්ඩවුන් කිරිලි නෑ. මුහුණු වැසුම් පිළිබඳ ලොකු අවධානයක් නෑ. හැබැයි තාම ඉහළ මට්ටමින් රෝගීන් හඳුනා ගන්නවා, රෝගීන් වෙන් කරනවා, රෝගීන්ට ප්‍රතිකාර කරනවා. එහෙම ක්‍රියාදාමයක්. හැබැයි එක්සත් ජනපදයේ ස්වීඩනය වගේ මේක කරපු රටවල්, එංගලන්තේ වගේ රටවල් හුඟක් අසාර්ථක වුණා. හේතුව මේ ඒගොල්ලන්ගේ නිදහස් සෞඛ්‍ය සේවයක් එංගලන්තේ නම් තියෙනවා. නමුත් තරමක් දුරට. නමුත් එක්සත් ජනපදයේ තිබුණේ නැහැ. ඒ නිසා අතිවිශාල පිරිසක් මරණයට පත් වුණා. වැඩිහිටියෝ, කළු ජාතිකයෝ ඒ ආදී වශයෙන්. තව උපක්‍රමයක් තමයි ඔය චීනය, වියට්නාමය වගේ රටවල් අනුගමනය කරපු එක. රට සම්පූර්ණයෙන්ම ඒ කලාපයම පැහැදිලිවම වහලා දාලා තදින් මේක මර්ධනය කරලා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළා. ඊට පස්සේ රට විවෘත කරන ක්‍රියාදාමය. එතකොට ඒකත් එක්තරා ක්‍රමයක්. ඉතින් ඇත්තටම දැන් හැරලා බලනකොට ලෝකයේ රටවල් අතරින් මේ උපක්‍රම දෙක භාවිතා කරපු රටවල් අතරින් තායිවානය අපිට සමාන ජනගහනයක් ඉන්න රටක්, දූපතක්. ඒකම චීනට ඉතාම කිට්ටුයි රෝග කාරක තත්ත්වයන් වල. වාණිජ්‍ය වෙළඳාම ඉතාම ඉහළයි. තායිලන්තය
වියට්නාමය, කපුචාව, ඒ වගේම නවසීලන්තේ වගේ රටවල් මේ ක්‍රියාදාමයේදී අපිට වඩා හුඟක් සාර්ථක වෙලා තියෙන. ඒකට හේතු අපි පළමුුවම උපායමාර්ගය තීරණය කරන්න ඕනේ. ඊළඟට මේක ගැන මේ අපිට විශේෂඥ භාවයක් නෑ සම්බන්ධ විශේෂඥයෝ ඉන්නවා. වෛරස් විශේෂඥයෝ, අසංගත රෝග විශේෂඥයෝ, වෛද්‍යවරු, හෙදකාර්ය මණ්ඩල අවසානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දක්වා. ඒ අයට යම්කිසි ඒ අයගේ උපදේශනයන් මත, ඒ මාර්ගෝපදේශනයන් මත කටයුතු කරන්න නැතුව අපිට හිතූ හැටියට අපි කටයුතු කිරීම විසිනුත්. ඒ වගේම සමහර වෙලාවටම ඉලක්කම් සෙල්ලම් කරන්න යාම විසිනුත් අපිවම රවටා ගැනීමක් සිද්ධ වුණා. දැන් උදාහරණයක් ඇටියට මේ රෝගය අපට වළක්ව ගන්න අනික් රටවලට පහසුයි. මොකද අපි දූපතක්. අපේ රට පිටි මිනිස්සු ඉන්නේ එකම තැන ගුවන්තොටුපළ. ඒක වහලා දැම්මහම රට ඇතුළ මර්ධනය කළාම අපි ඉවරයි. අපි මොකද දින 52ක් රට වැහුවනේ. දින 52ක් කියන්නේ සැලකිය යුතු කාලයක්. දැන් මේ විස බීජය ගැන මේ අපි කල්පනා කරොත් මේ වෛරසය ගැන සාමාන්‍ය පිළිගැනීම මේ වෛරසය කෙනෙකුට වැළඳුනහම දින 4ත් දින 14ත් අතර එයාට රෝග ලක්ෂණ පහළ වෙනවා. එතකොට එයා සුව වෙන්න දින 21ක් 28ක් යනවා. අපි දින 52ක් වැහුවා. ඒ කියන්නේ රෝගීන් කවුරු හරි හිටියනම් නැත්තට නැති වෙන විදිහේ ආර්ථික මේ අපි කොස්ට් එකක් ගෙව්වා. හැබැයි සමා වෙන්න ඒ වෙනකොට ඒ පළවෙනි රැල්ලනේ. ඒ වෙනකොට අපි පිළියරන් තිබ්බ ලෝකයේ දෙවෙනි තැනට කොවිඩ්. කවුද කියන්නේ? මේ එහෙම ලෝකයේ පිළිගත් ආයතනයක් විසින් කරපු එකක් නෙවෙයි ඒක. ඒක මේ චීනයේ ආයතනයක් විසින් කරපු දෙයකට අපි විශාල ප්‍රචාරයක් දුන්නා. ලෝකයේ ඒක පිළිගත් ආයතනයක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වන. ඒ වගේම මේ පිළිබඳ දත් එක්ක අහු කරන ජොන් හොප්කින්ස් ආයතනය කිව්වන. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නේ ඒ වෙලාවේ ඒක මොන පිස්සුද? මොන සංඛ්‍යාලයකද මත මේ නිගමනයට ඇවිල්ලා තියෙන්නේ? ලකුණක් දෙන්න අකමැති යන්නේ. නෑ එහෙම එකක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. ඇත්තට මොකද්ද අපි විද්‍යානුකූලව බලමුකෝ. මොකද්ද මේ සංඛ්‍යාලයකනේ? මොකද්ද මේ පදනම? චීනයේ එක වෙලා ලංකාව දෙක වෙන මොකද්ද මේ පදනම? එක්කෝ අපේ රෝගීන් ප්‍රමාණය දසලක්ෂයකට අවම වෙන්න ඕන. හැබැයි හිටපු ඇමතිතුමා අපි අවංකව පිළිගන්න එපා. ඒ වෙලාවේ කන්ට්‍රෝල් වෙලා අපිට නිදහසේ අපි භුක්ති විඳින්න නිදහස. හැබැයි මේ සෙකන්ඩ් කඩාවැටීම් පිළිබඳ මටත් ගැටලුවක් තියෙනවා. නෑ මෙහිමයි ඒක උනේ. ඇත්තටම එක පැත්තකින් ඒ දින 52 ඇඳිරි නීතියක් වගේ ක්‍රියාත්මක කරපු ඒ ක්‍රියාදාමයේ සක්‍රියව ක්‍රියා කිරවීම ගැන අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැබැයි මේ කාලය ඇතුළත අපි දකින්න ඕන ලෝකයේ අනික් රටවල් වලට දෙවෙනි තුන්වෙනි රැලි ආවා. එහෙමනම් අපි ඒකට විද්‍යානුකූලව සූදානම් විය යුතු තිබුණා. අපේ පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කළ යුතු තිබුණා. රෝහල් පහසුකම් වැඩි දියුණු කළ යුතු තිබුණා. නිරෝධායන ක්‍රමවේද වැඩි දියුණු කළ යුතු. කිසිවක් සිද්ධ වුණේ නැහැ. අවස්ථා ගණනාවකදී අපි කිව්වා අපි රෝගේ ජයගත්තා කියලා. දැන් උදාහරණයක් ඇටියට මාර්තු 18 මේ රෝගේ පළවෙනි රෝගියා හම්බ වෙලා හම්බුනේ මාර්තු 14 මේ කොට්ටාවේ රෝගියෙක් මත්තෙකුට ඔහුට රෝගේ බවුනේ ඉතාලි සංචාරකයෙක්. ඇතර ඊට දවස් 14කට කලින් රට වැහුවනම් පෙබරවාරි 28 වෙනිදා 26 වෙනිදා ඇත්ත වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනුතුරු ඇඟවීම කරපු වෙලාවේ අපි ඒක වහලා දැම්මනම් සංචාරකයින්ට අපිට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අපි කලේ මොකද්ද? සංචාරකයින් බදා ඉඹල පිළිගැනීමේ ව්‍යාපෘතියකට අපි ගියා. උම්ම දීලා. එහෙම ක්‍රියාවලියකට ගියා. ඒක ප්‍රතිඵලයක් හැටියට මේ මත්තෙකුට ප්‍රශ්නේ මතුවුණා. හරි කමක් නැහැ කියමුකෝ. එතකොට ජනාධිපතිතුමා මාර්තු 18 කිව්වා. ඒ ප්‍රසිද්ධ ප්‍රකාශය කවුරුත් දන්නවා. රෝගීන් 28යි ඉන්නේ. 5000ක් මැරිච්ච රටක් මේක යුද්ධෙන්. ඇයි අපි රට වහන්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ මේ රටේ කියලා. නමුත් දින 4කට පස්සේ එතුමාට සිද්ධ වුණා රට වහන්න. දින 52කට. ඒ කියන්නේ මේ ක්‍රියාදාමය ගැන පූර්ව අවබෝධයකින් තොරව කටයුතු කරන බව ඒකෙන් ඉතාම පැහැදිලි වුණා. ඊළඟට මැතිවරණ ක්‍රියාවලියට ගියා. මැතිවරණ ක්‍රියාවලිය අප්‍රේල් 25 මුලින් නියම වෙලා තිබුණා. ඊළඟට මැයි මාසේ 28 වෙනිදාට ගියා. ඒකට එකපාරටම සිංහල අවුරුද්දෙන් පස්සේ ප්‍රකාශ නිකුත් වෙන්න පටන් ගත්තා. සෞඛ්‍ය ඇමතුමිය අද පිළිගත්තේ නැතත් එතුමිය කිව්වා සුබ ආරංචියක් තියෙනවා. රට කොවිඩ් උවදුරෙන් නිදහස් වුණා කියලා. හමුදාපතිතුමත් ඊට සමාන මතයක් පළ කළා කාර්ය සාධන බලකාය ප්‍රධානිය හැටියට එහෙම වුණා. ඒ කියන්නේ නැවත වතාවක් අපි කොවිඩ් මර්ධනය කළා කියන ඒක ඇහුණා අපිට. ඡන්දේ බලාගෙනද? වෙන්න ඇති ඉතින් ඡන්දෙදි කෙරුණේ ඒකනේ කොවිඩ් අපි මර්ධනය කරපු හොඳම රට මේකයි දෙවෙනි රට මේකයි ආදි වශයෙන් කියලා. ඊට පස්සේ සැප්තැම්බර් 23 ජනාධිපතිතුමා ඇමතුවා එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ අමතර වෙලාවේ එතුමා කිව්වා අපි කොවිඩ් මර්ධනය කරපු රටක් කියලා. ඇත්තටම මෙතන සිද්ධ වුණේ
අපි එකක් මේ රෝගය ගැන මතක තියාගන්න ඕනේ මේ රෝගයෙන් 90% රෝග ලක්ෂණ එන්නේ නැහැ. හරි? ඒ නිසා මට රෝගය තියෙනවද ඔබට රෝගය තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට කිසියම් ප්‍රමාණයකට මේ පරීක්ෂණ කිරීම, ටෙස්ට් කිරීම, අහඹු පරීක්ෂණ එහෙම ශක්තිමත් ක්‍රියාවලියකින් තොරව මේ සමාජයේ ඇතුලේ මේ රෝගය යනවද කියලා අපි දන්නේ නැහැ. අපි එතකොට මුලාවකටපත් වෙනවා දැන් රෝගේ නැහැ කියලා. ඉතින් හිටි ගමන් එකපාරටම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වලින් මේ රෝගේ මතුවෙන්නේ කොහොමද? ඔබතුමා තමයි උත්තර දෙන්න. ඔව්. ඒක තමයි හේතුව. ඒ කියන්නේ මේ රෝගය මේ සමාජයේ තිබුණා. තිබ්බයි කියලා. ඔව්. මේ රෝගේ සමාජයේ තිබුණා. නැත්තම් ඉතින් මේ එකපාරට මතුවෙන්න හේතුවක් නැහැනේ. වෙන කතන්දර ගොඩක් කියනවනේ ඉන්දියාවෙන් ඉඳලා ඇවිල්ලා. ඒවා ඇත්ත වශයෙන්ම අද මේ වෙනකන් 15000ක් රෝගීන් ඇති වෙලා රටේ ජාතික ආර්ථිකය බිමට වැටිලා මුළු රටේම කෝටි 2ක් මිනිස්සු බියපත් වෙලා තාම මේ බ්‍රැන්ඩික්ස් පොකුරේ කියන එක කොහොමද ආවේ මොනවද උනේ කියන එක ගැන විශ්වාසනීය දෙයක් කිව්වේ නැහැනේ. නැත. විශ්වාසනීය දෙයක් කිව්වේ නැහැ. හරි. ඒ කියන්නේ බ්‍රැන්ඩික් සමාගමට මේකෙන් හානියක් වෙයි කියලා බයද? නැත්නම් තමන්ගේ උපාය මාර්ගය වැරදුනාය කියලා ඇතිවෙච්ච කම්පාවද කියන දන්නේ. නමුත් පරීක්ෂණ කරලා ඒක භයානක වරදක්. ඒක ජාතික අපරාධයක්. එහෙම පරීක්ෂණ නොකොට අර මාස්ක් එකක් දාන්නේ නැහැ කියලා අල්ලන්න මේ පොලිස්පතිතුමාට කිසිම අයිතියක් නැහැ. බෙලෝස් Men in Black. කැරටින් සත්කාරය සමගින් හිසකෙස්වලට ස්වාභාවික කළුපෑ. බෙලෝස් Men in Black. හැමදාම තරුණ පිරිමින්ට. පොලිසියට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න එපා. ඔව්. ඒකට දොස් කියන්න බෑනේ මං කියන්නේ. නෑ දොස් කීමක් නේ මම මේ කිව්වේ. හැමට සමානව විවෘතව නීතිය ක්‍රියාත්මක නොකොට. ඔබ දන්නවා මේ ළඟදී ඔය බොරිස් ජොන්සන් මහත්මයාගේ ළඟම හිතවතෙක් එතුමා ඉල්ලාසු කමින්ස් මහත්තයා. ඒ මහත්තයාට වෙච්ච දෙයක් තමයි අර මේ නිරෝධායන කාලේ ඔහු හැතම්ම 100 ගානක් ඔහුගේ බිරිඳයි දරුවෝ එක්ක එළියට ගියා කියලා ඔහුට එල්ල වෙච්ච චෝදනාව. ඒ චෝදනාව සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් මහත්මයාට දරුණු ප්‍රතිචාරයක් ආවා. කොටිම ගොත් ඔහුගේ අර ජනප්‍රියභාවය බිමටම වැටලා අන්තිමට කමින්ස් මහත්තයාට ගෙදර යන්න වුණා. දැන් අපේ රටෙත් එකපාරටම කිව්වා බස්නාහිර පළාතෙන් පිටව ගිය අයව අල්ලනවා කියලා. නමුත් අපිට ආරංචි වුණා ආණ්ඩුවේ ඉහළ ගණයේ නිලධාරීන් දේශපාලකින් පිට වුණා කියලා. නගරෙන් පිට වෙලා ඉන්නවා කියලා. නම් කියන්න පුළුවන්. නෑ මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මං කියන්නේ එහෙම වුණා. ඊට පස්සේ ඒම පොලිස් ප්‍රකාශකයා කියපු හැටි මේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා කියනවා නෑ එහෙම ගිය බවට විශාල පිරිසක් ගිය බවට ආරංචියක් නෑ කියලා. දේශබන්දු වෙන්න කොල් කියන නෑ කියලා. ඒ මොකද අර විශාල පිරිසක් අර ඉහළ ගණයේ පිරිසක් එළිය හිටපු නිසා. ඒ වෙලාවේ නිරෝධායන නීති කඩ කළා. ගිහිල්ලා තියෙන නිසා. ඉතින් මම මේ කියන්නේ විවෘත භාවයකින් තොරව අපි නවසීලන්තයෙන් ඉගෙන ගන්න ඕන පාඩම, තායිවානයෙන් ඉගෙන ගන්න ඕන පාඩම මේ ප්‍රශ්නේදී විවෘත භාවයෙන් තොරව. ඒ කියන්නේ එක සමානව මේ නීතිය ක්‍රියාත්මක කරවීමෙන් තොරව මේ ප්‍රශ්නය ජය ගන්න බෑ. දැන් ඔය බ්‍රැන්ඩික්ස් එකේ ප්‍රශ්නේ වුණත් දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවානේ මත්තලින් ගිය අය ඒගොල්ලන්ගේ ග්‍රහණයේ හිටියේ නෑ ඒගොල්ලෝ දන්නේ නෑ කියලා. ඒ කියන්නේ යම් කිසි ව්‍යාපාරික පිරිසක් මේ නිරෝධායනය අතට ගත්තනේ. ඒ කියන්නේ ඇත්ත. ඒ නිරෝධායනය අතට අරගෙන හැම අවසරයක්ම ගේට්ටුවක්ම දොරක්ම සල්ලි වලට ඇරෙන්න පටන් ගත්තා. සෞඛ්‍ය වෙනුවට ධනයට ඇරෙන්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵලයන්නේ මේ අද 15000ක් මේ මිනිස්සු දුක් විඳලා මේ අදට මේ ඇති වෙලා තියෙන මේ ව්‍යසනේ. ඉතින් ඒකයි මේක මර්ධනය කරනවා නම් අවංකව සත්‍ය කතා කරමින් ඒ තොරතුරු නිවැරදිව ලබා දෙමින් සියලු ජනතාවගේ අනුග්‍රහය ලබා ගන්න. අනිත් එක මේ බලෙන් මේක කරන්න ගියාම මිනිස්සු බය වෙනවා. දැන් කී දෙනෙක් මේ කොවිඩ් කියලා හැදුනයි කියලා මේ මැරෙන්න හැදුවද? මේ ජීවිත විනාශ ගන්න හැදුවා. හරි. පොලිසියෙන් එනකොට අල්ලන් යනවයි කියලා බයේ දුවනවද? ඇයි ඒ? මොකද මේක කරන ක්‍රමවේදයේ තියෙන්නේ පොලිසිය පුහුණු කරලා තියෙන අපරාධකාරයෝ අල්ලන්න. හමුදාව පුහුණු කරලා තියෙන ත්‍රස්තවාදියෝ අල්ලන්න. හොගියෝ. මේ ඇවිල්ලා අහිංසක මිනිස්සු. මම අදූදේ ප්‍රෝග්‍රෑම් එකකට දැම්මා අතුල අපේ රංගන ශිල්පියා සමග. ਉਹ ඇමරිකාවේ ඉඳලා ආවේ ලංකාවට නිරෝධායනය කරන සිස්ටම් එක ගැන ඔහු මාර විදියට සතුට ප්‍රකාශ කර හමුදාව ගැන. සමහර තැන්වල එහෙම කෙරෙනවා. තවත් සමහර තැන්වල මිනිස්සු ගසා කනවා. අර හමුදාව වගකීම ගන්නවන වකීම ගන්න. නමුත් හමුදාව හරහා තැන්තැන්වලට යොමු කරන පිරිස් සමහර
ප්‍රමේවලට මේකන පිස් මේක මෙතන ප්‍රශ්නය එකයි. මෙතන මේ ආරක්ෂක හමුදාවලට මේ රටේ මහත් වූ ගෞරවයක් තියනවා මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම ගැන. ඒ ගෞරවය ඒ සිවිල් බලය මේ අනවශ්‍ය කාරණයකට තමන්ට කුසලතාවයක් හැකියාවක් නැති කාරණයක් වසංගත රෝග මර්ධනයට ගමන් කරෝල්ලා. ඒක හරහා වෙන හමුදා වෙන ඕන ව්‍යාපාරිකයෝ ගරානා පාරදානකොට කොරෝනාව ගරානාවක් කරගන්නකොට අනිවාර්යයෙන්ම නම කැතවෙන්නේ අපේ ආරක්ෂකංශවල. දැන් මම පාටලි චම්පික් කර ඇමතිතුමා ඉස්සර මන්ත්‍රීතුමා පටන්ගැම්ම දෙලම හොදට දන්න එඩිසිල හෝරණ ඉතිහාසය දෙලම දන්නවා. රාජපක්ෂවරුන්ට ලස්සනට ළඟම කියැනේ කරේ අද්දාග හිටපු කෙනෙක්නේ සෙත් කවි කියපු ඔය කට දැන් සෙත් කවි කියන්න වස් කවිමනේද කිය නෑ නෑ මේ එකක් අපිට නෑ අපිට එහෙම එකක් නෑ අපිට තියෙන්නේ ප්‍රතිපත්තිමය විවේචනය. අද ඔය මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා ඉන්නයි. යුද ජයග්‍රහණය ගැන එහෙම කතා කරන්න ඉන්නවනි. ඇත්තටම මේ රටේ මහින්ද රාජපක්ෂට එතුමා දීර්ඝකාලය දේශපාලන හිටපු කෙනෙක්. නමුත් 2004 අගමැතිකම පිළිබඳ ප්‍රශ්නය අහම එතුමට ඒක දෙන්න සූදානමක් තිබුණේ නැහැ ඒ කඳවුරේ. එතුමට කවුරුවත්ම එහෙම ඒ කඳවුරේ සූදානමක් තිබුණේ නැහැ. ඒක ලක්ෂ්මන් කදිරකාමට දෙන්න ඕනේ කියලා කණ්ඩායමක් කිව්වා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දෙන්න ඕනේ කියලා තව කණ්ඩායමක් කිව්වා. එතුමට එහෙම එකක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් අපේ ඒ කාලේ ජාතික හෙළවුරුමේ අපට ගැහුවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපේ ස්වාමීන් වහන්සේලාට පාර්ලිමේන්තුවේම අපේ කොළොන්නයි නායකවරුන්ටම ගැහුවා. නමුත් අපේ මැදිහත් වීම නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේලා ඇති කරපු එක නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට බෞද්ධයෙක් හැටියට අග්‍රාමාත්‍ය ධූරය ලැබෙන්න ඕන එකෙන් තැන ආවේ. ඊළඟට එතුමාට ජනාධිපතිවරණයට එන්න තිබිච්ච වෙලාවේ ජනාධිපතිවරණය තියෙන්නේ 2005ද 2006ද කියලා ප්‍රශ්නයක් ආවා. ඒ අවස්ථාවේදී කවුද ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ජනාධිපතිවරණය 2005ට ගත්තේ? අද ඔය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන් කියන අයද? එහෙම නැත්නම් අද ඔය ළඟින් ඉන්න අයද? නෑ. අපි ඒක කරේ ප්‍රතිපත්තිමය කාරණයක් මත. චන්ද්‍රිකා මෙතනියට තවදුරටත් ආණ්ඩු කරන්න අයිතියක් නෑ කියන පදනම මත. ඊළඟට අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කළේ එතුමාගේ ශරීර ලක්ෂණ බලලා නෙවෙයි. එතුමා මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවට පොරොන්දු දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම පොරොන්දුුනේ නැහැ. හැබැයි ඉෂ්ට කරා. මේ එහෙම ඔබනම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක පොරොන්දු දුන්නේ නැහැ 2005 දී. ඉතින් අපි එතුමාට උදව් කළා. හැබැයි එතුමාට අද ඔය ඉන්න මම දන්නවනේ මැතිවරණේ. අද ඔය ඉන්න කිසිම කෙනෙක් එතුමාට ජයග්‍රහණය සඳහා උදව් කළේ නැහැ. මේ මුළු කොළඹ දිස්ත්‍රික්කෙම එතුමාට හිටියේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර විතරයි. මම මේක බොහොම පැහැදිලිව කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කාලේ අනුර දිසානායක මහත්තයා මම මංගල සමරවීර බසිල් රාජපක්ෂ අපි ඔය කීප දෙනෙක් තමයි එතුමාව කරතියාගෙන මේ ගමන ගියේ. ඉතින් ජයග්‍රහණය පිළිබඳව අපිට යම් චංචල භාවයන් තිබුණත් මට මතකයි මම උදාහරණයකට ගන්නම් ප්‍රතිපත්ති ප්‍රකාශන 42 ලක්ෂයක් ගැහුවා. මහින්ද චින්තනය. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම සංස්කරණය කළේ මම. හරි. එතකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම අභියෝග කරනවා. 1000ක් බෙදපු කෙනෙක් අද ඔය ශ්‍රී දස්පක්ෂ පුළුවන් නම් පෙන්වන්න කියලා. හරි. ඒවා බෙදුවේ ජනතා විමුක්ති පෙරමුණයි අපි. හරි. ඒතර බොහොම පොඩි ප්‍රමාණයයි ශ්‍රී ලංකා දස්පක්ෂය බෙදුවේ. මහින්ද මහත්තයාව ඒ දකුණේ ඡන්දය ගැන මම මේ කියන්නේ. මම කියන්නේ උතුරේ ඡන්දේ මේ නවත්තන්නේ LTTත් එක්ක කටයුතු කරලා කියලා දෙන කතන්දර නෙවෙයි. දකුණේ ඡන්දය එතුමා ජයග්‍රහණය කරන්න අපි කැප වුණා. ඒ වගේම එතුමා යුද්ධ කරන්න නෙවෙයි ආවේ ප්‍රභාකරන් එක සාකච්ඡා කරනවා කියලා. ඒ වගේම එතුමා ප්‍රභාකරන් එක සාකච්ඡා කළා. අපි ඒකට එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මාවිල්ලාරු සිද්ධිය වෙලාවේ දා ප්‍රභාකරන්ට කාලතුවක්කු තිබුණා. මේ ඕනම තැනක ඝාතනයක් කරන්න පුළුවන්කම තිබුණා. මේ අපි ඕන තැනක විනාශ කරන්න පුළුවන්කම තිබුණා. අද ඔය ඉන්න දේශමාමකයෝ දේශප්‍රේමියෝ කවුරුවත් හිටියේ නැහැ. මම හොඳ උදාහරණයක් ඔබතුමාට කියන්නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණාත්මක මැතිවරණයෙන් දිනුවන එතුමත් එක්ක ආණ්ඩුව පිහිටවන්න අද ඔය එලිමහනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බොහෝම බලගත් විදිහට අපේ ශ්‍රේෂ්ඨතර සදාදරණීය නායකයා කියන අයිබඩ කියන්නේ අද එලිමහනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේ සදාදරණීය නායකයාගේ වැඳ වන්දනා කරන දෙකට නැවිලා ඉන්නේ. එදා රනිල් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න ගියා 15 දෙනෙක්. ඒ ලිපිය ජනාධිපති මන්දිරයේ තිබිලා හමු වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති මන්දිරයට යන්න කොටුවේ පරීක්ෂා කරන්න ගියා මමත්. හරි. ඉතින් මම මේ කියන්නේ මේ අද ලොකුවට කතා කරන අය ගැන.
සමහරු මහින්ද රාජපක්ෂ මහත්තයා ඝාතනය කරන්න හිටියයි කියලා චෝදනා ලැබපු මම දන්න පිස්තෝලේ ඔලුවට තීපු කෙනෙකුත් පිරිසි ඒ වගේ කට්ටිය මේ හරි මට කියන්න අපි එහෙම නැහැ. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ප්‍රතිපත්තිකරුකෝ උදව් කරේ. ප්‍රතිපත්තිකරුකෝ තමයි වියෝ වුණේ. එතුමාගේ හොඳ නරක ඔක්කොම අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් අපට කිසිම දුකක් කනගාටුවක් උරණ වෙන්න හේතුව මොකක්ද? අද ඕගොල්ලන්ට පේනවනේ. අද මේ ආණ්ඩුවේ තත්ත්වය. අද මේ ආණ්ඩුව බලයට පත් කරපු ඇතැම් අයට අද මේ ආණ්ඩුව ඇතුළෙන්ම ගහන හැටි පේනවනේ. ඔන්නම් ඵලයන් ගැලරියට කතා පවත්වනවා. මේ මුන් නැතුව අපිට කරන්න පුළුවන් මුන් කලේ වේදිකාවල කතා පැවැත්වීම විතර කියලා දැන් ඔය අද ඉන්නව නේද ඔය කණ්ඩායම් පිරිස්. ඉතින් ඔය කෙරුවාවමනේ අපිට කරේ 2010 වේදිකාවේ කතා කරපුවා මම දන්නවා. මොකද මමත් වේදිකාවේ හිටපු කෙනෙක්. ඔව්. නෑ මම මේ කියන්නේ මම නම් ඕනනම් කියන්නම්. ඒගොල්ලන්ට නම් කියන්න නෑ කියලා. මම ඔය නම් කියන්න කැමති නෑ. අද මේ සමහර පිරිසකට මහින්ද රාජපක්ෂ මහත්තයාව කරේ තියන් ගිය ජාතික බලවේගවල හිටියයි කියන පිරිස්. ඒගොල්ලෝ ඇත්තටම මහින්ද මහත්මිය කොටාබේ මහත්තයා දිනලා පළවෙනි පුවත්පත් සාකච්ඡාවෙම කිව්වේ යම්පි කරනවකෝ ඇතුළට දාන්න ඕනේ කියලා. ඒ ගැන මගේ හිතේ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ පිරිස් වලට අද මොකද වෙලා තියෙන්නේ? අද ඒ පිරිස් වලට ගහන්නේ කවුද? අපිද? නෑ. අර ඇතුලෙන් ගහන්නේ. හරි? ඔයයි මඩ ව්‍යාපාරයක් යනවා කියලා මට මේකට ආරංචිට මම දන්නේ ඇත්තද නැද්ද කියලා දන්නේ. සල්ලි දීලා Facebook වල දැන් ඔන ගහනවා ගෝඨාභය ෆේල් ගෝඨාභය ෆේල් කියලා. ඒවා ඉතින් මෙහෙමනේ මඩ ව්‍යාපාර ඕවගේ ඒව ගැන අද සමහරු අශීලාචාර අශිෂ්ට මාධ්‍ය කලාව ගැන කතා කරනවා. කොහොමද පවුලට අනුව මට අවංකව කියන්න ගෝඨාභය ෆේල්ද? ෆේල්. ඔව්. කොහොමද ෆේල්? එතුමා බලයට අවුරුද්දක්නේ. ඔව්. එතුමා අද ජාතිය අමතක මට ප්‍රශ්නයක් නැහැ ජාතික ඇමතුවට. එතුමාගේ හැකියාවන් නොහැකියාවන් අපි දන්නවා. රාජපක්ෂ පවුලේ හැකියාවන් නොහැකියාවන් අපි දන්නවා. හරි. එතුමා බලයට ආවේ කරුණු දෙකක් මතනේ. සමා වෙන්න. මම ඒක තමයි කිව්වා සෙත් කවි කියපු කටින් වස් කවි ඔය කටින් මම දැකලා තියෙනවා රාජපක්ෂවරු මේ දෙවියෝ වගේ නෑ කවදාකවත් අපි දෙවිවරු කළා නෑ. YouTube වල තියෙනවා කතා. පුළුවන් නම් පෙන්නන්න. මම රාජපක්ෂවරු දෙවිවරු කියලා කිව්වයි ඒ කියන්නේ ඒ තරම් ෆිට් එකට කතා කරලා කියලා මං කිව්වේ. මේමනේ මහින්ද රාජපක්ෂ LTTත් එක්ක යුද්ධයට පැටලිලා අපි තමයි මේ මාවිල්ලාරු කටයුත්ත කළේ. නැත්නම් අදටත් මේ රටේ LTT එක තියෙනවා. හරි? ඔබතුමා රතනහාමුදුරුවෝ අපේ පක්ෂෙන් තමයි මේ කටයුත්ත කළේ. අදටත් නැත්නම් LTT තියෙනවා. මතක තියාගන්න. ඉතින් එතුමා ඒකට පැටලුණාට පස්සේ අපි එතුමාව ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරනවා. අපි ඔය අර LTT කාරෝ හයර් කරගෙන ඇවිල්ලා එතුමා ඝාතනය කරන්නේ. එහෙම නැත්නම් වෙනත් පැති වලින් එතුමාට ඒ කාලේ බියසක තිබුණා. ඒ හැම මොහොතකම මම හොඳ උදාහරණයක් කියන්න. අපේ අනුරාධපුර ගුවන් හමුදාවට පහර දුන්නා. ඔව්. විශාල ව්‍යසනයක් කළා. ඒ වෙලාවේ අද ඔය කතා කරන එක වීරයෙක් හිටියේ නෑ රූපවාහිනියට යන්න. යුද්ධේ පරාදයි කියලා හිතුවා අපි. හරිද? හොඳේ. ඒ වෙලාවේ තමයි සමහර අය කිව්වේ මේ කිරිනොච්චි යනවා මැදවච්චි යන කතන්දර බයිලගේ එක හිටියේ. අපි තමයි අදිෂ්ඨාන සීලීව ඒවට මූණ දීලා ඒ ඉදිරියේ මග සකස් කළ දුන්නේ. මම කියන්නේ ඒකයි. අපි ඇවිල්ලා ඒ වගේ හීන දීන පිරිස් නෙවෙයි. අපි ඔය වගේ බලු වැඩ කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයාට අපට යම් කෙනෙහිලිකම් කරගෙන ආව අපේ අමාත්‍යාංශවල අපට පළ නොකිය පලා බෙදන්න පටන් ගත්තා. අපේ හැකියාවන් වැට්ටවීම සඳහා මෙහෙමනේ ඔය ආධාර කට්ටියට කරන්නේ. අද ඔය කට්ටියට ඔය ජාතික බලවේගවල ඉන්නවා කියන ඔය මහත්තුරු ටිකට පහුගිය ඡන්දෙදී ඒගොල්ලන්ව මනාපෙන් පස්සට යවන්න වෙන කට්ටිය මනාපෙන් ඉදිරියට ගන්න ඔයගේ පෙනී හිටපු අය පොඩ පස්සට දාන්න ඇමතිකන් දීලා ඇමතිකන් ඉස්සරහ ඒගොල්ලන්ව බලු කරන්න අපිට පේනවනේ දැන් මේ යන ක්‍රියාවලිය පොදාපට තුන. හේතුව පැහැදිලි. හේතුව මේ ආණ්ඩුව කරවන මේ පවුලේ තියෙන පොඩි ගැටලුව. ඒක තමයි ඒක මේ එතුමන්ලගේ ගැටලුවකුත් නෙමෙයි මේක මේ රටේ ඉතිහාසය පුරාම තියෙන දෙයක්. ඒක තමයි කුසලතාවයට හැකියාවට බයයි. තමන් හා තමන්ගේ හිතවතුන් ඥාතීන් ගජමිතුරන් මේ රාජපක්ෂවරු විතරක් නෙමෙයි මම මේ කියන්නේ. හරි? ඒගොල්ලෝ ඉදිරියට එනවට බයයි. සැකයි. ඒ කියන්නේ පාටලි ශම්පික රණුවක් කියන්නේ වැඩේ ඒ වැඩට එන්න දෙන්නේ නැහැ. කවුරුවක් කියලා නෙමෙයි මම වැඩකාරයෙක් නෙමෙයි කියන්නේ. කවුරුවක් කියලා තියෙනවා? මම නෑ මම කිව්වේ මේ රටේ කවුරුවක් කියලා තියෙනවා මම වැඩකාරයෙක් නෙමෙයි කියලා. ඔව්. මට ගහන්නේ මමත් නිකන් මේ දෙකට නැවිච්ච මිනිහෙක් නා වැඩක් කරගන්න බැරි මිනිහෙක් නම් මට ඔහොම ගහන්න යන්නේ නැහැනේ කවුරුවත්. හරි? අපට අපහාස කරන්න යන්නේ නැහැනේ ওই විදිහට. විශ්වාස කරනවද අර සංදීප් දාරුවගේ කේස් එක? එතනදී දැන් අඩුව තියෙනවා ළඟදී මම. මොකක් වෙයි ඇතුළට දායිද? මම ඒවට ප්‍රශ්නයක් නෑ. ඒක මේ රටේ මිනිස්සු කවුරුත් දන්න දෙයක්. හැබැයි ඒක එක්තරා මාධ්‍ය ක්‍රියාවලියක් විසින්. ඒක මේ උසාවියේ නඩුවක් ඇහුවනේ. එක්තරා මාධ්‍ය ක්‍රියාවලියක් විසින්
මම අහිංසක දරුවෙක්ව මෝට සයිකලෙන්ගේ දරුවෙක්ව හප්පලා ඒ දරුවාව මේ අබ්බඝාතයක් කල්ලා සදාකාලික දුකකට පත් කල්ලා වෙන පුද්ගලයෙක් එතෙන්ට දම්මල මම ඒ නඩුවෙන් ගැලවිලා ස්තව කවට්ටයක් පැතිරව සිනමානීලියකුත් හිටිය ඒක ආදි වශයෙන් කියලා මඩ ප්‍රචාරකුත් දාලා ගෙනිච්ච මේ රටේ ප්‍රධාන මාධ්‍ය දෙක තුනක් එක්ක අහුවෙලා වැඩ පිළිවෙලා. හරි. නමුත් රස පරීක්ෂක මේ අපි කවුරුවත් නෙමෙයි. මේකට රස පරීක්ෂක වාර්තාවක් තියෙනවා. ඒකේ තියෙන්නේ මොකද්ද? කිලෝමීටර් 17ක වේගෙන් ඔය කියන වාහනේ යනකොට අධික වේගෙන් පැමිණි මෝටර් සයිකලයක් ඒක පිටිපස්සේ වදිනවා. කවුරුවත් පෙරලගෙන හප්පගෙන ගහගෙන ගිහිල්ලා නැහැ. ඊළඟට ඒ වටා පිටාවේ සාක්කි තියෙන රියදුරාට පහර දෙන්න හදුවා. ඒක රියදුරා බොරැල්ල පොලිසියට යනවා. හරි. එතකොට මේක තමයි මේ සිදුවීම. හරි. එතකොට මේ හප්පන් ගියා දාලා ගියේ නෑ. ඒවා ඔක්කොටම හේතු තියෙනවා. ඒ දරුවා බලන්න ගියාද? නෑ මම බලන්න ගියේ නෑ. මොකද ඒ දරුවාගේ ගැන අනුකම්පා කළා මගේ හිතවත් ලේකම්වරු ඒකට උදව් කරන්න ගියාම උසාවියට ගියා. ගිහිල්ලා කිව්වා මේ සාක්කි වලට බලපෑම් කරන මොවුන් අත්අඩංගුවට ගන්න කියලා. හරි. ඒ කියන්නේ ඒගේ දෙමාපියෝ හම්බු වෙලා ඒ කටයුතු. ඉතින් මම හිතන්නේ මෙවැනි සාහසික ප්‍රහාරයක් මම මේවට කනගාටු වෙන්නේ නැහැ. මොකද මේ රටේ අනගාരിക ධර්මපාල හොරෙක් කියපු රටක්. මාධ්‍ය ව්‍යාපාරයක් හදලා එතුමා රටෙන් පන්නපු රටක්. එතුමාට සමලිංගික චෝදනා නගපු රටක්. ඒ වගේම සර් ඩී.බී. ජයතිලක මේ රටේ අගමැතිවරයා වීම වැළැක්වීම සඳහා දරුණු ලෙස කුමන්ත්‍රණය කළා බොරුකාරයෙක් කියලා වංචනිකයෙක් කියලා රටෙන් පිටමං කරපු රටක්. මේ රටේ එකම විප්ලවය වුණේ ඒක තමයි නිදහස් අධ්‍යාපන විප්ලවය. ඒ නිදහස් අධ්‍යාපන විප්ලවය කරපු CWW කන්නංගරවුන් අතුගම ආසනින් පරාජය කරන්න තියෙන හැම දහම් ගැටේම වංශක්කාරයෙක් අහුවෙලා මේ ඔබතුමා පිළිගන්නේ බ්ලඩ් එකේ අවුලක් තියෙනවා කියලානේ. මොකේද? සිංහල බ්ලඩ් එකේ. සිංහල බ්ලඩ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔය ඔක්කොම කරන්නේ එක්තරා වංශක්කාර පිරිසක්. කළු සුද්දෝ ටික. කළු සුද්දෝ විය හැකි. එහෙම නැත්නම් පස්සේ බද්ධ වෙච්ච අය වෙන්න ඇති. මේකට එරෙහිව දැන් මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? නිකන් හිතලා බලන්න. මගේ පවුලේ හයියකින්ද? නෑ. එහෙම නැත්නම් මගේ පවුලෑව මන් දේශපාලනයට අරන් තියනවද? බෞද්ධකම ගෙනාවා. එතකොට මං කියන්නේ ආපු විදිහ. ඔව්. එතකොට ජාතික ජන බලවේගයක් වගේ නිකන් ජාතික ලයින් එක ගෙනාවා. ඒ වගේ ඉන්න ඔබතුමා හයිලයිට් වෙන්නේ. නෑ හයිලයිට් වීමක් නෙවෙයි. මම මේ රටේ පළවෙනි පරිසර දේශපාලන ව්‍යාපාරය ගෙනාවු පුද්ගලයා. ඒ වගේම 1994 ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එවකට පැවති UMP ආණ්ඩුවට එරෙහිව දවන්ත වැඩ කොටසක් ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් කරලා අපි ආවේ. නිකන් නෙවෙයි අපේ ගමන. ඊළඟට අපි මේ රටේ ත්‍රස්තවාදයට සාම සාකච්ඡා මගින් යනකොට ඒවට එරෙහිව කටයුතු කරපු පිරිසක්. මේ රට ෆෙඩරල් කරන්න චන්ද්‍රිකා මැතිනියයි GL පීරිස් මහත්තයා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරපු වෙලාවේ ඒකට රැහැනිව දවන්ත ජාතික ව්‍යාපාරයක් හදුවා. අද ඔය ඉන්න අය ඒ කාලේ පලාතක හිටියේ නෑ. රටේ ආඳුරත් එක්ක මොකද ක්ලෑෂ් වෙන්නේ? කිසිම ක්ලෑෂ් එකක් නෑ. එතුමා උන්වහන්සේ දේශපාලන වශයෙන් වෙන තීරණයක් කරගත්තා. අපි දේශපාලන වශයෙන් තවත් තීරණයක් ගත්තා. එච්චරයි. ඉතින් ඒක කියන්නේ මම මේ අවංකව අමනාපයක් නෑ. ඒ වගේ මම පොඩි කාරණයක් කියන්නම්. ඒක තමයි ඔය හුඟක් දෙනෙක් කියන්නේ නැති එකක් තමයි මම අමාත්‍යාංශ කරලා තියෙන්නේ. ඒ අමාත්‍යාංශ ප්‍රබල අමාත්‍යාංශ මම කරලා පෙන්නලා තියෙනවා. පරිසර බලශක්තිය. දැන් බලන්න උදාහරණයක් ඇරෙන්න 2015 මම දින 100 ඇතුළේ ලංකා විදුලි බල මණ්ඩලේ බිලියන මිලියන 20000ක් ලාභ කළා. හරිද? කිසිම මේකකින් තොරව. කොමිස් කීයක් ගත්තද? මම කොමිස් ගත්තයි කියලා ඉතින් ඔය කට කතාවට කියනවා. මම මම කොමිස් අරන්නේ නැහැ. දීලා නැද්ද කවුරුවත් ගෙදරට? මට එහෙම කිව්ව කොමිස් දීමක් කළා නෑ. මම දෙන්න තරම් ඒගොල්ලන්ට එහෙම ආත්ම ශක්තියක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්න මම හොරෙක් නෙවෙයි කියලා. මම හොරෙක් නම් ඔහොමද ඔයගේ ලාභ උපයන්නේ? ඔය ආයතනේ. ඒ කොමිස් ගන්න ඔක්කොම හොරු. මොකද්ද? කොමිස් ගන්න ඔක්කොම කොමිස් ගත්තොත් ඉතින් හොරෙක් නේ. කොමිස් ගත්තොත් හොරු. 2015 ආණ්ඩුව මහින්ද රාජපක්ෂ රජයේ පෙරලන්නේ මේ පට්ටපල් හොරු ලැම්බෝගිනි නතරන් අස්සයෝ. හැබැයි එක හොරෙක්වත් ඇල්ලුවේ නැහැ. ඇයි ඇල්ලුවේ නැත්තේ? බොරු කතාවක් නේ. ඒක මේ රටේ තියෙන දෙයක් නේ. දැන් ඔය කී දෙනෙකුට නඩු දාලා තියෙනවද? හරි? ඔය කී දෙනෙකුට නඩු තියෙනවද? ශැංග්‍රීලා ඉඩම පිළිබඳ නඩුවක් නැද්ද? අර මේ මල්වාන ඉඩම ගැන නඩුවක් නැද්ද? නඩු තියෙනවා. මල්වාන ඉඩම නිදහස් කරන්නේ මොකක්ද? ගියක් අයිතිකාරයෙක් නැති එක. ඒවා ඉතින් කාටත් තේරෙනවනේ. මේවා මේ රටේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රබල ප්‍රශ්න. නඩු ඇහෙන්නේ නැහැ. නඩු කල් යනවා. හරි? හැබැයි මම ඔබ කියන එකකට එකඟ වෙනවා. ප්‍රබල නඩු ගණනාවක් දේශපාලන ඩීල් එකක් මත රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, එවකට අධිකරණ ඇමතිවරු, පොලිස් ඇමතිවරු විසින් යට ගැහුවා. ඒක ඊටාම පැහැදිලි. ඒක තමයි ඒ ආණ්ඩුව පරාජය වීමට එක ප්‍රධාන ප්‍රබලයක් නේ රජේ. ඒ රජේ ඉතින් අපි ප්‍රබලයෝ කියලා පිටට පෙනුනට
අපි ප්‍රබලයෝ වෙලා හිටියනම් ඒ ආණ්ඩුවේ තීරණ ගන්න අපිට ඕන විදිහට අපිට ලැබුණනම් ඒ ආණ්ඩුව 2019 සජිත් ප්‍රේමදාස චර්න්දිය පරදින්නේ නැහැ. ඒ වගේම අද ඔය කයිවාරු ගහන කෙරුවාවල් දාගෙන ඉන්න වංශක්කාර මංකොල්ලකාරයෝ හුඟක් දෙනෙක්ගෙන් මේ රට සුද්ධ වෙලා. බෙලෝස් Men in Black. කැරටින් සත්කාරය සමගින් හිසකෙස්වලට ස්වාභාවික කළුපෑ. බෙලෝස් Men in Black. හැමදාම තරුණ පිරිමින්ට. ඔබගේ හිටපු සදාදරණීය ආදරණීය නායකයා කතා කළොත් මහින්ද රාජපක්ෂ පාටලි එන්න අපි ඔක්කොම අමතක කරමු. ගෝඨාගේ ලයින් එකේ ගහගෙන අපි වැඩක් කරමු මෙන්න ඇමතිකම කියලා කිව්වොත් වැඩක් කරන්න කියලා අවකව කතා කරොත් යනවාද? මෙහිමයි. ඒක තීරණය වෙන්නේ ප්‍රතිපත්ති මතනේ. අපිට දැන් පේනවනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහමැතිවරණයේදී කියපු එකක්වත් කුසලතාවයට තැන දෙනවා කියපු එකක්වත් ජාතික ආරක්ෂාව තහවුරු කරනවා සහරාන්ගේ අපරාධකාරයෝ අල්ලනවා හිටපු ගෝඩ් ෆාදර්ලා අල්ලනවා අර්ජුන් මහෙන්ද්‍රන් කණින් ඇදගෙන එනවා කියපු ඒ කයිවාරු ඔක්කොම බොරු නැවත වතාවක් මේ ගජමිතුරු 3-4 දෙනෙක් එක්ක අහුවෙලා රටේ මහා මංකොල්ලයක් ගෙනියන බව අපිට පේනවා. ඒ වගේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්නනේ යන්නේ. හැබැයි ඒකට අපි කැමති නැහැ. මොකද රට බංකොලොත් වුණොත් ඒක ආණ්ඩුවටවත් ජනාධිපතිතුමා අගමැතිතුමාට නෙමෙයි මුළු රටටම භයානක විදිහට බලපානවා වසංගතයක්. ඒ නිසා අපි නොඑක් පිට අනතුරු ඇඟවීම් මේ වගේ කාරණා කරනවා. හැබැයි මම එකක් කියනවා රාජපක්ෂ මහතුරු විශේෂයෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඒ දෙපොළ එක්ක තමයි අපි වැඩ කළේ. බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එච්චර ලොකු සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. ඒගොල්ලෝ හොඳටම දන්නවා අපේ හැකියාව මොකද්ද කුසලතාවය මොකද්ද. ඒ නිසාම තමයි අපිව මේ තරම් අපිවම ඉලක්ක කරගෙන මාවම ඉලක්ක කරගෙන කටයුතු කරන්නේ. ඉතින් මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ ඇරෙන්න මට එතුමන්ලා ගැන කිසි වෛරයක් ප්‍රශ්නයක් නැහැ. ඕම තමයි දේශපාලනය. ඉතිරි බලාපොරොත්තුව කොහොමද? කවදා හරි රටේ টොප් එකටම යනවද? මෙහෙමයි. මගේ එක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ රටේ තියෙන විශේෂ ක්‍රියාවලි දෙකක විප්ලවකාරී ක්‍රියාවලි දෙකක ප්‍රතිඵලයක් හැටියට. එකක් තමයි නිදහස් අධ්‍යාපනය. අනික තමයි නිදහස් සෞඛ්‍ය සේවය. අපි මේ රටේ සාමාන්‍ය දුප්පත් පවුල්වල මිනිස්සු. අපි පාසල් ගියා පයින් 70ම ගන්න. දාඩිය මුගුරු දාගෙන. ඒ වගේම අපිට ෆෑන් තිබුණේ. අපිට AC කියන එක අපි දැක්කේ. හැබැයි ඔබතුමා පරිසර අමාත්‍යාංශයේ ඉන්න කාලේ මම ආවා මෙන්න මේට වැඩි ලොකු කැටයම් කරපු ලොකු සිංහාසනයක් වගේ පුටුවක හිටියේ. ඒ මොකද දන්නවද? ඒ මගේ පුටුවක් නෙවෙයි. මම දැක්කින්න මතක් වුණා මටද. ඒක ඇවිල්ලා ඒ අපේ අමාත්‍යාංශයේ දව සංස්ථාවට නේ ඇවිත්. දව සංස්ථාව තමන්ගේ ඉතින් කැටයන් ශිල්ප ඔක්කොම දාපු පුටු මේස තමයි ඒක සකස් කරේ. රාජූෂ්ණයක් ගාලා කියලා. ඉතින් මම එහෙම රාජූෂ්ණ අරගත්තා නැති මම අවුරුදු 15ක් විතර ඇමතිකම් කොලානේ කවුරු කොහොමද කියන්න එපා. මම ඒ කියන්නේ අපි සාමාන්‍ය පවුලෙන් ගලා අපි දුක දානවා. මම දන්නවා අතීතය. ඇති එතකොට ඒ වගේම අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන අපේ දැනුම නිසා. ඒ වගේම අපේ අරගලය නිසා. අපේ අධිෂ්ඨානය නිසා. අපි බය නැතුව ප්‍රශ්න වලට මුහුණ දීපු නිසා. LTT වේවා. ප්‍රේමදාස පාලනය වේවා. මහින්ද රාජපක්ෂ පාලනය වුණ එකට අපි මුහුණ දෙන්න අපේ බය නැත. ඒක ගැන කවුරුවත් විවාද කරන්නේ නැහැ මේ රටේ. ඒ වගේම අපි ඔය හුඟක් දෙනෙක් ඔය ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන එහෙම ඉන්න ලොකු පවුල් අය තම තමන් ගොඩාක් දැනුවත් කියලා හිතනවා. අපිත් ඔය ලෝකේ කියවලා තියෙනවා. ඔය දර්ශනවාද දේශීය විදේශීය දර්ශනවාද වගේ මේ ලෝකේ අපි දැකලා තියෙනවා. නිව්යෝර්ක් දැකලා තියෙනවා. ෂෙන්ෂන් දැකලා තියෙනවා. මේ ලෝකේ කොහොමද යන්නේ කොහොමද කැරකෙන්නේ මොන වගේ දේශපාලන ප්‍රවාද තියෙන්නේ කියන එක ගැන අපි දන්නවා. දැන් කැරකෙන විදියක් දන්නවා. ඉතින් අපිට මේ ක්‍රියාදාමය ගැන අවබෝධයක් තියෙනවා. නමුත් අපේ දරුවෝ වෙන මට්ටමක අය. ඒගොල්ලන්ගේ කාලේ ඒගොල්ලන්ට ස්මාර්ට් ෆෝන් එක ලැබුණා. ඒගොල්ලන්ට පරිගණකය ලැබුණා. අපේ කාලේ ඉස්සර තිබුණේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. තනි පුද්ගලයෙකුට තනි පරිගණකයක් තිබුණෙත් නැහැ. ඉස්සර පරිගණකය කියන්නේ මේ කාමරයක් විතර ලොකු එකක්. ඉතින් එහෙම යුගයක් ඒ යුග දෙකම අපි දැකලා තියෙනවා. ඉතින් අපේ පරම්පරාව අද මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මතුවෙච්ච මේ පරම්පරාව අද මේ රටේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ උඩින්ම ඉන්නවා. පරිපාලනයේ උඩින්ම ඉන්නවා. වෛද්‍ය ඉංජිනේරු වෘත්තීය ශාස්ත්‍රවල උඩින්ම ඉන්නවා. මේගොල්ලෝ උඩින් නැත්තේ කොහෙද? දේශපාලනේ පමණයි. දේශපාලනයේදී මේගොල්ලෝ ඉන්නේ යට. එතකොට මගේ අරමුණ තමයි අන්නේ පරපුර. අපේ සුජාත පරපුර මේ රටේ. මේ රට දාලා යන්නේ නැති පිටරට දේපොළ තියාගෙන පිටරට දරුමල්ලෝ නවත්තගෙන එහෙම නැත්නම් එහෙම කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දිත්ව පුරවැසිකම් කරගෙන එහෙම නැත්නම් වර්ක් පර්මිට් අරගෙන ඉන්නේ ඒ කට්ටිය ගැන මම මේ කතා කරන්නේ. මේ රටේ ඉපදිලා මේ රටේ මැරෙන්න සූදානම් මේ රට වෙනුවෙන් කටයුතු කරන පිරිස ගැන. අන්නේ සුජාත පරපුරට මේ රටේ රාජ්‍ය බලය ලබා දීම තමයි මගේ ඉලක්කය. පුළුවන්ද? කරනවා. ඒක තමයි සපත කරනවා. ඔව්.
එක නැත්තම් මේ අලුත් ලයින් එකක්ද මේ ගහන්න දැන් නෑ මේ මම මෙතෙන්ට ආවම හැමදාම මගේ අරගලය තිබුණේ එකත් එක්ක. ඒ ප්‍රභූවාදී මම මේ ප්‍රභූවරුන්ට විරුද්ධ නෑ. හැබැයි මේ මෝඩ ප්‍රභූවාදය නිසා මෝඩය දූෂිතය ඒ පිරිස් මේ කට පාලනය කිරීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඒ නිසා අපි ආණ්ඩු කරලා තියෙනවා. අපි මේ නිකන් පිට ඉඳන් විවේචනය කරන්නේ නැහැ නෙවෙයි. අමාත්‍යාංශ කරලා තියෙනවා. කරලා පෙන්නලා තියෙනවා. හරි. ලොකු ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. කරලා සාර්ථක කරලා දීලා තියෙනවා. හරි. අමාත්‍යාංශ ලාභ කරලා තියෙනවා. ප්‍රකෝටි ගණන් ධනෙ හොයලා දීලා තියෙනවා. මේ ආණ්ඩුව වලට. ඉතින් අපි ණයනේ වුණාට තාම ලෝකෙ. ඒ ඇවිල්ලා මගේ වරදක් නෙවෙයි. මගේ අමාත්‍යාංශ එකක්වත් නෑ සුදත්. පරිසර අමාත්‍යාංශයේ ණය නෑ මං කරන කාලේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ණය නෑ මං කරන කාලේ. ණය නෑ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය. ඒ දැන් වෙන්නේ නැති. මම උදාහරණයක් කියන්න. මම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ 2015 ජනවාරි ඉඳන් සැප්තැම්බර් වෙනකොට බිලියන 20ක් ලාභයි. මං ගියාට පස්සේ බිලියන 250ක් පාඩු. කවුද මේ කන්නේ එතකොට? ඒක තමයි මට තියෙන කනගාටුව දුක. ඉතින් ඒ නිසා අපිට අධිෂ්ඨානයක් තියෙනවා වගේම රට හදන්න අපිට පුළුවන් කියලා අපි පෙන්නලා තියෙනවා. අපි මේ රටෙන් ඉල්ලන්නේ මට නෙවෙයි, චම්පි කරනවකට නෙවෙයි. මේ අපේ සුජාත පරපුරට රට බාර දෙන්න. හැබැයි මේ සමාවෙන්න මේක ඇහුවට ඔබතුමා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්නකොට මගේ කීප දෙනෙක් කිව්වා ප්‍රොපෝසල් අරන් ඇවිල්ලා තිබ්බා මෙන්න මේ ප්‍රොජෙක්ට් සෝලර් ප්‍රොජෙක්ට් ඕවා මොනවද මන්ද ටයිම් එකක්වත් ගන්න බෑ කියලා. මම මේ පුද්ගලිකව දැනගන්නවා. එහෙමනේ මේ මගේ කාලේ මම කිසිම දායකම ඔය එක එක්කෙනා ප්‍රොජෙක්ට් උස්සන් ආවට අරක කරා මේක කරා කිව්වට ඒවට මම අහුවෙන්නේ නැහැ. ඕවා පිටිපස්සේ යථාර්ථය මම දන්නවා. හුඟක් දෙනෙක් කියන එක ඒකනේ. හුඟක් දෙනෙක් එක එක ව්‍යාපෘති කියලා අරන් එනවා. හරි. ඔය එකක් කාලයක් තුන මතකද මේ ජලයෙන් වාහන දුවනවා කියලා එහෙම තිබුණා. ඒතකොට ඒකට කවුරුවත් නැහැ. මෙහෙමයි කිව්වා. පට්ටපල් බොරුවන්නේ. වතුරෙන් කොහොමද වාහන දුවන්නේ? වාහන දුවන්න පුළුවන් බැරි නෑ. නමුත් ඒ වාහනේ දුවන්න වතුර වලින් හයිඩ්‍රජන් හදන්න බලශක්තිය යනවා අරිට වඩා. හරි. ඉතින් ඕවා ගැන විද්‍යාත්මක දැනුමක් අපසතුයි. ඒ නිසා අරය ඇවිල්ලා මෙහෙම ප්‍රොජෙක්ට් තියෙනවා ඒ සෝලා මේ ගානට දෙනවා කියලා මම කරන්නේ නැහැ. අපේ තියෙන්නේ ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටියක් තියෙනවා, ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒක හරහා ආවොත් නැත්තම් නැහැ. ඉතින් මමනේ මේ රටේ පළවෙනි වතාවට ඔය රිනියුවබල් එනර්ජි කියන උදාහරණයකට ඔය සුළම් බලය. හරි. 1997 ඉඳන් මම එනකම් හම්බන්තොට මෙගාවොට් 3ක් තිබුණා. මෙගාවොට් 100 ගෙනාවේ මමනේ මුලින්ම. හරි. හම්බන්තොට පළවෙනි සූර්ය බලාගාරය ගැහුවේ මමනේ ග්‍රිඩ් පද්ධතියට. ගෙවල් වල වහලේ මේ සූර්ය බලය දාලා ඒක විදුලි බල මණ්ඩලයට දෙන්න විදුලි බල මණ්ඩලෙන් ගන්න පුළුවන් නෙට් මීටරින් ක්‍රමය විදුලි බල ඉංජිනේරු විරුද්ධ වෙද්දී හදලා දුන්නේ මමනේ. රොබෝවරයෙක් ගෙනාව නේද? නෑ මම හදපු රොබෝවරයෙක් නෙවෙයි. මට අහුණා මතකයක් ආවා ඒක. මේ ලෝකයේ සුදත්ත ඉදිරියේ ඇතිවෙන දවන්ත මේ අපි ඉන්න සුහුරු ලෝකයේන ලොකුම කාර්මික විප්ලවයේන විශාලම ක්‍රියාවලි දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි නැනෝ තාක්ෂණය. මම ඒකට පක්ෂව ඉන්නේ විද්‍යාවේ ඒ පැත්තේ. ඒකයි මම තාක්ෂණ නගරයක් එක ඒ තිස්ස විතාරණ මහත්තයා එහෙම ආරම්භ කරපු ඒ නැනෝ එක පළල් කරලා ඒක වාණ්‍ය මට්ටමට ගෙනාවේ. අනික තමයි මේ ජීව තාක්ෂණය, ජාන තාක්ෂණය. ඒක මහා ඉදිරිපිමි ගානක් පැනලා තියෙනවා. මේ වෛරසයත් එක්ක අපිට පේනවා ඒකේ තියෙන ප්‍රශ්න. ඊළඟ එක තමයි ඔය ඔබ කියපු රොබෝ තාක්ෂණය හා බැඳිච්ච ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නමින් අපි හඳුනාගන්නේ AI. දැන් මේ ලෝකයේ ඇති වෙලා තියෙන අලුත් වාතාවරණය තමයි මේ මනුෂ්‍යයා වෙනුවට යන්ත්‍රය විස්ථාපනය වෙමින් තියෙනවා. හෝමෝ සේපියන්ගේ කාර්යභාරය ක්‍රමයෙන් යන්ත්‍රය විසින් කරනවා. ඒ වගේම යන්ත්‍ර විසින් අපි Facebook එක හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියන්නේ ඒව හරහා යනකොට කොටින්ම දැන් අද එක්තරා තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ ජාන තාක්ෂණයනුයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලනුයි අපි හැක් කරනවා කියන්නේ. හැක් කරන්නේ කම්පියුටරේ තියෙන දත්තනේ. මේ මානවයා හැක් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මානවයාගේ චින්තන ධාරාව හැක් කරන්න. ඔහු හිතන හැටි හැක් කරන්න. හරි? ඔහුගේ සිතුවිලි පාලනය කරන්න. එහෙම නැත්නම් ඔහුගේ ජීව ක්‍රියාවලිය පාලනය කරන්න. සුදත්තව සල්මන් ખાන් කරන්න. අන්න එහෙම මට්ටමකට මේවා ඇවිල්ලා තියෙනවා. උෂෙන් බෝල්ට්ලා ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. හරි? ඒ ජාන පද්ධති මාරු කරාට පස්සේ බෝල්ට්ලා හැමතැනම හැදෙනවා. හරි? ඒ වගේ අලුත් ලෝකයක් ඇති වෙමින් තියෙනවා. ඉතින් මේවා මේ රටට අඳුන්වා දෙන්න ඕන. මොකද පළවෙනි කාර්මික විප්ලවය අපිට මිස් වුණා. ඒක 1760 ඉඳන් 860ට තිබුණා. දෙවෙනි කාර්මික විප්ලවයත් අපිට මිස් වුණා 1860 ඉඳන් 1960ට. තුන්වෙනි කාර්මික විප්ලවයත් අපට මිස් වුණා. හැබැයි අපේ කලාපයේ සමහර රටවල් කොරියාව, ජපානය වගේ ඒවා ඒකේ ඒ බස් එකේ නැග්ගා. අපට බැරි වුණා. දැන් මේ හතරවෙනි කාර්මික විප්ලවයටවත් අපි ඇතුල් විය යුතුයි දැනුවත් වෙයිද? ඒ කරන් තමයි අපි ඉන්නේ.
මොකද ඒ ශේෂත්‍රයෙන් මතුවෙච්චාය හැටියට හා ඒ ශේෂත්‍රයේ ප්‍රගමණය දකිනය හැටියට ඒ පිළිබඳ දර්ශනික කියවීමක් තියෙන හැටියට මම හා මගේ පරපුර මගේ දරුවන්ගේ පරපුර මටත් වඩා ඔවුන් ඔතුමාට දරුවෝ කීදෙනෙක් කියලා දෙන්නෙකින් දූලා දෙන්නේ හරි ඒ දරුවන්ගේ පිටරට යවන්නේ නැහැ කියලා මම මේ කතා නෑ මෙහෙමයි අපේ දරුවෝ රජයේ පාසලට යන්න හරි ඒ ළමයි බාහිර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව ලැබලා පිටරට නමග ඒ ළමයි තමන්ගේ හැකියාවෙන් යනවා මිසක් මේ මගේ බලයෙන් යන්නේ නැහැ හරි ඒ ළමයි තාම විශ්වවිද්‍යාලය යන්නේ රජයේ බස් එකේ හෝ පුද්ගලික වාහනවලට ගෙවල යන්න යූබ එක රජයේ බස් එකේ යවනවද දරුවෝ පුදුමයි නේද නෑ මම අහන්නේ යනවා ඇමතිවරයෙක්නේ යනවා අන්න ඒක තමයි ප්‍රශ්න යනවා බස් එකේ යනවා ඒක මොරටු විශ්වවිද්‍යාලයට ගියාම ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් මගේ ළමයා බස් එකේ යනවා යනවනම් ඔබතුමා ගැන ආඩම්බරයි බස් එකේ යනවා හරි ඒතර පුද්ගලික බෝඩිමේ ඉන්නවා කැන්ටිමෙන් කනවා හරි ඒගොල්ලෝ ඇමතිවරුන්ගේ ළමයි හැටියට මේ අය අපේ ඇමතිවරුන්ගේ ළමයි හඳුනලා තියෙන නයිට් ක්ලබ් යන රැම්බෝගිනි පදින ඇමතිගේ බලය පාවිච්චි කරන අපේ ළමයි එහෙම අපේ ළමයි ඉගෙන ගත්ත විසාකා විද්‍යාලයවත් එහෙම නැත්නම් මොරටු විශ්වවිද්‍යාලයවත් එහෙම නැත්නම් අනික් ළමයා තාම A level කළා විතරයි ඒ ළමයින්ගේ එහෙම මොකුත් රටේ ලෝකේ චෝදනාවක් නැහැනේ ඇමති කියලා ළමයි යන්නෙත් නැහැ එහෙම එකක් වෙලා නැහැ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කුසලතාවයෙන් හැකියාවෙන් මේ විදේශවල ඉගෙන ගන්න තත්ත්වයක් ඇති වුණොත් ආචාර උපාධියක් කරන්න මට්ටමකින් කරපුවා හැබැයි මගේ හයියෙන් වෙන්නේ නැහැ ඒක බෙලෝස් men in black කැරටින් සත්කාරය සමගින් හිසකෙස් වලට ස්වාභාවික කළු පෑ බෙලෝස් men in black හැමදාම තරුණ පිරිමින්ට මට මේ අත් ඇගිලි මාරි දිගයිනේ අවංකෝ කියන්න පුළුවන්ද මේ සත පහක් වංචා කළා නැහැ දේශපාලනයෙන් දේශපාලනයේදී වංචා කරලා හම්බ කරගෙන නැහැ කියලා මේ අපෝ බොහොම පැහැදිලිව කියන්න පුළුවන් අපිට දේශපාලනයෙන් හම්බ කරලා නැහැ හැබැයි අපි අපේ කුසලතාවයෙන් හම්බ කළා නම් මේ වගේ 20 ගුණයක් හොයලා තියෙනවා කොමිස් මුදල් ගහලා නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ අත රේඛ ටික හොඳට පේනවා මේ කියන පාටලි චම්ප් එක හිටපු ඇමතිවරයා කියන මේකෙන් සත පහක්වත් මේකට වැටලා නැහැ කියලා කියන්නේ අයතා ගන්න දුන්නේ මට මිනිස්සු මැතිවරණයට උදව් කරලා තියෙනවා ඒ මැතිවරණ වලදී ඒ උදව් වලින් මම ඒ කටයුතු කරලා තියෙනවා ඇරෙන්න මගේ කිසිම ආකාරයකට දේශපාලනය හරහා අපි හම්බ කරගෙන නැහැ නොඑක් දෙනා ඉතින් අපිට යම් යම් අවමාන කරන්න දන්නවනේ මේ ලෝකේ ඇතිවෙන තත්ත්වයන් ධර්මපාලතුමාට කොලා වගේ උත්සාහ කරලා තියෙනවා හැබැයි මම ඔබට එකක් කියන්න මම වෘත්තීය වේදිකයක් හැටියට අද මේ දේශපාලනයේ හම්බ වෙනවා වගේ 10 ගුණයක් 20 ගුණයක් මට හොයන්න පුළුවන් වෘත්තීය වේදිකේසයි අර මට ලස්සන වචනයක් ආවා මම මෙන්න මේ කියන වචනෙට හරි වචනයක් උත්තරයක් දෙන්න 1948 මම කීප වෙලාවක මේ කියලා දුන්නා අපේ රට සුද්දගෙන් අපිට බාර දෙනකොට අපේ තිබ්බේ අතිරික්තයක් මේ ඩොලර් පවුන් ගානක් අපේ මහ බැංකු භාණ්ඩාගාරේ තිබ්බා. එතකොට අපි හිටියේ ජපානට එක ස්ටෙප් එකයි පල්ලෙහා. ඒක නම් බොරුවක්. බොරුවක්? හරි හරි කියන්න මම කියන්නේ බොරුවක් කියමුකෝ. එතකොට 48 ඉඳලා 2020 වෙනකන් මේ මහ ජනතාව හැක් කරලා නේ තියෙන්නේ මේ මම මේක සමායන මේ වචනේ කොට කාලකන්ණි දේශපාලන සිස්ටම් එකේ. මෙහෙමයි. අර ඔබ කියපු කතාව මම හුඟා දෙනෙක් කියනවා දැකලා තියෙනවා. ජපානට වඩා පස්සෙන් හිටියේ එකයි කියලා. එහෙම ගන්නෑ. ලංකාවේ දලදේශීය නිෂ්පාදනය ගැන නිල දත්ත තොරතුරු මම දන්න තරමින් තියෙන 1960 ඉඳන්. ඒ 1960 දී අපිට ඉස්සරහින් ඔය සිංගප්පූරු ඔක්කොම රටවල් හිටියා. කොරියාව, තායිලන්තෙත් හිටියා. හැබැයි ඔය කොරියාව වගේ රටවල් හිටියේ අපේ මට්ටමේ. ඩොලර් 140 මට්ටමේ. ඒක පුද්ගල ආදායම. අපි මෙතන නෙවෙයි සිටිය යුත්තේ. ඔබ එක්ක මම එකඟයි. 1954 වෙනකන් අපට අතිරික්තයක් තිබුණා. හේතුව කොරියානු යුද්ධය නිසා අපේ රබර් වලට තිබිච්ච ඉල්ලුම. අපි නිසි අවස්ථාවේදී අපේ රටේ වරාය ගුවන් තොටුපළ හා අපේ විශිෂ්ට භූගෝලීය පිහිටීම විසින් අපිට ලැබිලා තිබිච්ච තත්ත්වය හෝ නිදහස් අධ්‍යාපනය විසින් අපට ලැබිච්ච මේ මහා දැනුම් පරම්පරාව අපේ අනාගත සෞභාග්‍යය වෙනුවෙන් අනාගත ආර්ථික සුභසාධනය වෙනුවෙන් අපි ආයෝජනය කළේ නැහැ. ඒක තමයි අපේ ප්‍රශ්නේ. ඒ නිසා අපි නායකති භාවයට පත් වුණා. අපේ රටේ ඉන්න විශිෂ්ට ගණයේ මිනිස්සු සියලු දෙනාම පාහේ පිටරට ගියා. අදටත් මේ රටේ කෙනෙක්ගෙන් ඇහුවොත් මොකද පිටරටකට පනින්න තමයි කල්පනාව. මොකද පිටරට පිළිවෙලයි කියලා. ඉතින් ඒවා හොඳයි කියලා. අපේ අවස්ථාවන් වලට හැකියාවන් වලට ඒවා තැන තියෙනවා මේ රටේ නෑ කියලා. ඉතින් මේක අපේ ලොකු වැරද්දක්. ඒකට හේතුව අර මං කලින් කිව්වා වගේ මේ රටේ පාලන පන්තියේ හිටපු අය බොහොමයක් එක එක මට්ටම් වලින් සේවය කළ තියෙනවා මම නැහැ කියන්නේ. ඩී.එස්. නායක නැත්තම් ඔය උතුරු නැගෙනහිර ඒ වගේම මධ්‍යම ඔය ඒ රජරට ප්‍රදේශයක් නැහැ අද මේ රටේ. එතුමා නොඉන්නේ. ඒ කුෂිකාර්මික විප්ලවය එතුමා කරා.
ඒවගේ අපේ රටේ දැවෙන දෙයක් වුණ මේ සිංහල මිනිසුන්ට නිදහස ලබාගත්තට පස්සේ අපේ භාෂාවට තැනක් නැහැ, සංස්කෘතියට තැනක් නැහැ. බණ්ඩාරනායක නොවෙන්න ඒක වෙන්නේ නැහැ. බණ්ඩාරනායක තමයි අපිට හයි අරන් දුන්නේ. අපේ බසට අපේ සංස්කෘතියට. සිංහලයට හයි අරන් දුන්න දමිලයට නැති කළා. නෑ මේක කරේ නෑ. කවුද කියන්නේ? බොරුවක්නේ. මම දන්නේ මට දැනෙන්නේ. ඒ මිනිස්සු කියන එකනේ. බණ්ඩාරනායක මහත්තයා මේක කළේ නෑ. බණ්ඩාරනායක දෙමළ රාජ්‍ය භාෂාවක් කරා මේ උතුරුහානක නේ. හරි. හැබැයි කියලා තිබ්බේ අර කතාවක් තියෙනවා මේ පොල්ග මොකක්ද අර පොල්ගඩියක් කඩන්න කෙනෙක් නැති වෙනවා හැම නෑ ඒව වෙන්න ඇති. ප්‍රභූවාදියෝ එහෙමයි. බණ්ඩාරනායක විතරක් නෙවෙයි පොන්නම්බලම් රාමනාදනුත් කිව්වා මේ පොන්නම්බලම් රාමනාදන් කිව්වා මේ ජනතාවට සර්වජන ඡන්දය දෙනකොට ඔන්න ඔය ඔබතුමා කියපු කෑල්ල කිව්වා. මම එතුමට අපහාස කරන්නේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්. නමුත් ඔහු කිව්වා දෙමළ අඩුකුලයට ඡන්ද දෙන්න බෑ කියලා. හරක් රංචු ඔක්කොම ජනතාව කියන්නේ. එතුමාට සර්වජන ඡන්දය ලංකාවට ලැබුණාය. කුලහීන දෙමළ ජනයාටත් ඒක ලැබුණාය කියන ආරංචිය සැලවුවාම හදපැලීමේ ගියා. හරි. දැන් අපි හදපැලීම මම කියන්නේ ඒ වගේ විවිධ අය හිටියා. සිරිමාවෝ මැතිනිය රටේ රාජ්‍යංශය ශක්තිමත් කරන්න ගියා. ජාවර්ධන ජනාධිපතිතුමා රටේ විවෘතාර්ථිකය එක්ක දවන්ත ආයතන ගණනාවක් කළා. මගේ පෞද්ගලික අදහස නම් ගියාට විරුද්ධව සටන් කරපු අය අපි. නමුත් මේ රටේ පාලකයෙක් හිටියනම් තමන් කරන දේ දැනුවත්ව කරපු ඒ ජයවර්ධන විතරයි. එතකොට අනිත් ඔක්කොම පාලකයෝ නොදැනුවත් කර වැඩ කරන්නේ. ඒ කියන්නේ තමන් කරන දේ ගැන දන්නේ නැතුව ඔහේ රළ වේගයත් එක්ක ගියේ. ඒක තමයි උනේ. හොඳ පාලකයෝ බණ්ඩාරනායක මැතිණිය විශේෂයෙන්ම මේ රටේ කිසිම දෙයකට එතුමිය මෙවුන රාජ්‍ය මේ රට ඇත්තටම ජාත්‍යන්තරයේ ඔසවා තවපු කෙනා තමයි බණ්ඩාරනායක මැතිණිය. අනිවාර්ය පිළිගන්න. හරි. ඒ වගේ. එතකොට චන්ද්‍රිකා මැතිණිය විවෘතාර්ථිකයේ තව දුර ගියා. මහින්ද රාජපක්ෂ ප්‍රබල පාලකයෙක් හැටියට අර අපිට තිබුණේ ප්‍රශ්න වගේ භාෂාවේ ප්‍රශ්නයක් අපිට දුන්න ඒක විසඳුණා. ආගම අපිට ප්‍රශ්නයක් කියලා දුන්න 72 ව්‍යවස්ථාවෙන් බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දුන්නා. ඊට පස්සේ ත්‍රස්තවාදී ගැටලුවක් ආව මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ඒක විසඳුණා. ඇත්තට මේ අපේ මූලික ප්‍රශ්න ගොඩක් දැන් මේ සංස්කෘතික ප්‍රශ්න විසඳිලා තියෙන්නේ. සමහරු මේක නිකන් අනවශ්‍ය බිල්ලොම වන්නේ. සංස්කෘතික ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද? දැන් අන්න අර භූමි දානයක් අල්ලගෙන යන්නේ. මෙහෙමයි. ඔය භූමි දාන ප්‍රශ්නය ගත් කල ඒක සුදත්ත ඔයාටයි මටයි තීරණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. සෞඛ්‍ය සංවිධානය. මේක විශේෂඥයෝනේ තීරණය කරන්නේ. ඔයයිමයි දන්නවද මලසිරුරේ වෛරසය කොච්චර කල් තියෙනවද කියලා? අපි දන්නේ නැති අපි ඔය කතා කරලා වැඩක් නැහැ. ඒ සඳහා ඒ වෛරස් විශේෂඥයෝ ඒ රෝග විශේෂඥයෝ අපිට කියන්න ඕනේ මලසිරුරේ මෙන්න මේ ප්‍රමාණයට වෛරසය තියෙනවා මෙච්චර කාලයක් තියෙනවා මේ කොන්දේසි යටතේ ඒ නිසා මේක භූමි දානයට සුදුසු නැද්ද කියන එක ඒගොල්ලෝ තීරණය කරනවා. හැබැයි ඒක තීරණය කළාට පස්සේ ඒ පිළිබඳව තියෙන මේ තත්වයන් මේ ආගමික ඒ සංවේදතා තියෙන පුජ්‍යලයින්ට දැනුම් දීම ඒගොල්ලන්ව දැනුවත් කිරීම හරි අවශ්‍යයි. බලෙන් ඔබන්න ගියාම ඇතිවෙන හිත වේදනා මිනිසුන්ගේ හිත වේදනා ගොඩක් ප්‍රබල වෙනවනේ. දැන් මම ඔබට කියනවා ওই සිංහල රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රශ්නය ආවේ අපේ ප්‍රධාන පිරිවෙනක අපේ ස්වාමින් වහන්සේ නමකට ප්‍රධාන ස්වාමින් වහන්සේ නමකට ගණිත ගුරුවරයෙක් ඕන වුණාම ඉංග්‍රීසි භාෂාවේ පරිචය බැලුවා. බලන්න ඕනයි කියලා කිව්වා දෙපාර්තමේන්තුවේ. පිරිවෙනේ සිංහලෙන් උගන්වන ස්වාමින් වහන්සේලාට ගණන් උගන්වන්න ඉංග්‍රීසි දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේ සුළු සිද්ධියකින් තමයි ඇරඹෙන්නේ මේ සිංහල බසට තැනක් නෑනේ මේ රටේ කියලා ආනන්ද විද්‍යාලේ. මම කියන්නේ ඒ වගේ මේවෙන් අපි මේ අනවශ්‍ය හිත වේදනා ඇති කරගන්න ඕනේ නැහැ. අපි ඒ අදාළ පිරිස්වල සංස්කෘතික අවශ්‍යතා තියෙන හැටි ඒක දැනුවත් කරලා මේ ගැන විද්‍යාඥයෝ ඉදිරිපත් වෙලා විද්වතුන් ඉදිරිපත් වෙලා ඒ ගැන දන්න මිනිස්සු මේ කාරණේ පැහැදිලි කරලා භූමි දානය කරනවා නම් භූමි දානය කරමු ආදාහනය කරනවා නම් ආදාහනය කරමු අපේ ප්‍රධානම දේ තමයි රෝගය වැළැක්වීම. හොඳයි එතුමා මම හිතව අමාත්‍යතුමා වර්තමාන මන්ත්‍රීතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා මට වේලාව දීම් පිළිබඳ ටෝක් විසුදත් වැඩසටහනට. අවසානයේ අහන්න තියෙන්නේ ඊළඟට එන්නේ මිනිස්සුන් අල්ලනවා නම් අල්ලන්න තියෙන ලයින් කීපයක් ජාතිවාදය අල්ලගෙන බෞද්ධ ආගම අල්ලගෙන කොයි ලයින් එකෙන්ද ඊළඟ පාරේ එන්නේ? මෙහෙමයි. ඕවා නිකන් අර බාල කතා. අපි මේ රටේ ජාතික උරුමය පිළිබඳ කතා කළේ මේ රට මෙලේච්ච ත්‍රස්තවාදයකට යට වෙන්න ඔන්න මෙන්න කියලා පිළිච්චලා. මේ රටේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිළිබඳව ජාතික හෙළවුරුමේ බිහිුනේ මේ රටේ ශාසනයට දවන්ත අන්‍යාගමික තර්ජනයක් තිබුණා. ඉතින් ඒ ඇරෙන්න අපි විශේෂ අනික් ජාතීන් ගැන වෛරයක් හෝ අනික් ආගම් ගැන ප්‍රශ්නයක් අපිට නැහැ. අද මේ රටේ අවශ්‍යතාවය තමයි රට බංකොලොත් නොවි. මේ ණය ටික ගෙවලා මේ රට ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් කරන එකයි. දේශපාලන වශයෙන් අවවරප්‍රසාදිත කරලා තියෙන හැකියාපූර්ණ කුසලතාපූර්ණ පිරිස් වලට දේශපාලන බලය ලබා දීමයි. ජනතාව දිනා ගන්න ප්ලෑන් එක මොකක්ද?
ගෝට කියන්නේ දැන් හරි ස්ට්‍රෝංනේ. එතකොට දැන් ගෝටට වැඩි උඩට යන්න ඕන. මොකද මෙහෙමයි අපි ගෝඨාභය මහත්තයත් එක්ක තරඟ කරන්න යන්නේ. අපි තරඟ කරන්නේ ජනතාව රවට්ටලා කුසලතාවයේ හැකියාව තියෙන ඒ සුජාත ජාතික පරපුරට බලය අහිමි කරලා තියෙන අර ප්‍රභූවාදී වංශක්කාර මංකොල්ලකාරෝ රැළත් එක්කයි. ඒක විප්ලවයක් වෙන්න පුළුවන්. සමාජ විප්ලවයක් වෙන්න පුළුවන්. අවිහිංසාවාදී. ඒකට මූලිකත්වය ගන්න. අනිවාර්යයෙන් ගන්න. කවද්ද රටේ 나යකය වෙන්නේ? ඒක මේ මගේ ප්‍රාර්ථනාව මත තීරණය වෙන දෙයක් නෙවෙයි. ඇත්තනේ මුරු කියන්න එපා නිකන්. නෑ මේමයි ඒක මේ මගේ ප්‍රාර්ථනය මත තීරණය වෙන දෙයක් නෙවෙයිනේ. නෑ හිත ඇතුළේ ඒක මේ රටේ ඔය කියන විදිහට අරගේ අරතනට ගේන්න මේක මංකොල්ල කාරෝ මෙමනේ මේච්චරයි මේමයි මේ ලෝකයේ මිනිස්සු සමාජ විප්ලවයන් කරලා තියෙනවා. විප්ලවයන් කිරීමෙන් අරමුණ තමයි ඒ රටේ ඒ තත්ත්වය එන. දැන් උදාහරණයකට ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය කලේ රජවරු වෙනුවට කුසලතාවයේ තියෙන මිනිසුන්ට මුල් තැන දෙන්න. ඒ කලේ නැපෝලියන් නෙවෙයි. හැබැයි ඒකේ මතුනේ නැපෝලියන්. වෙන පිරිසක් තමයි කලේ. ඒ වගේ මගේ මේ විප්ලවයේ අරමුණ මේ වංශක්කාර මංකොල්ලකාරයෝ වැඩබැරි පට්ටපල් හුරු රැලක් මේ රටේ දේශපාලනය අල්ලගෙන ඒ හා සම්බන්ධ ගජමිතුරු ව්‍යාපාරික පිරිසක් ඇති කරලා තියෙනවා. මේ රටේ මිනිස්සු සමබිමක හිටවන්න. මේ රටේ කුසලතාවයට හැකියාවට මල් පැල දෙන්න. එතන මූලිකයා වෙන්නේ මමද? එහෙම නැත්නම් ඒ පරපුරේ මට වඩා හැකියාව පූර්ණ අයද කියන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ. ඔන්න මහජනතාවට අයිතිය තියෙනවා. ආයි පාරක් හැක් කරන්නත් දන්නේ නැහැ ලෑස්ති වෙන්නේ පාට්ලි චම්පික රණෝග මැතිතුමා හැක් වෙනවද නැද්ද කියන ඕගොල්ලෝ තීරුම් අරගන්න. අර කියන දේ හරියටම සමාජයේ පැල කරන්න පුළුවන් නම් මමත් ආඩම්බරෙන් එතනට එනවා. අවංකව 100% ඒක කරනවා නම් විතරයි. මොකද මම නම් රැවටිලා අවුරුදු 72ක් හොඳටම කාලා තියෙන ලබන මාසෙට 54යි. ඉතින් මේ ජීවිතේ ඕනතරම් ඇති රැවටීම්. ඒ නිසා මම නම් ආයි හැක් වෙන්නේ නැහැ. ඔබතුමා සුදත්ත ඔබත් අපේ පරපුරේ කෙනෙක්. සාමාන්‍ය පවුලකින් ඔබේ හැකියාවෙන් කුසලතාවෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. වෙන කාගවත් හයියකින් නෙවෙයි. ඒ නිසා ඔබත් මේ අපේ විප්ලවයේ මේ සමාජ ඉදිරි ගමනේ හොඳ කොටස්කරුවෙක්. ඔබ වෙනුවෙන් තමයි ඒ කරන්න යන්නේ අපි. ඔබ හා ඔබ වගේ පරපුර හා ඔබේ දරුවන්ගේ පරපුර. අන්න දරු පරපුරම වෙනුවෙන් අවංකව කරන දෙයකට එන මම කියව එතන නැවත වතාවක් මම හැක් වෙන්නේ නැහැ. ඔබතුමාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. මේ රට සුඛිත මුදිත කරන්න පුළුවන් නම් ඔය කියපු වචන ටික අනාගත පරම්පරාව විකුණන්න නැතුව ගේන්න පුළුවන් නම් එච්චරයි. අපි ඒක අතීතයේ අපේ භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා. කාටවත් ඒ ගැන සැකයක් නැහැ. අපි කිසිම කෙනෙක් විකුණලා නැහැ. කිසිම කෙනෙක් වට්ටලා නැහැ. මේ රට අද මෙතන ඉන්නේ. ත්‍රස්තවාදයේ පරාජය කරලා මේ රට මේ නිදහසේ මෙතන ඉන්නේ අපි කළ කැපවීම නිසායි. ඒ වගේම රාජ්‍යාංශයේ අපි වැඩ කරලා පෙන්නලා තිනවා අපිට වැඩ කරන්න පුළුවන් කියලා. තව අති විශාල පිරිසක් මටත් වඩා දක්ෂ පක්ෂ පිරිස් මේ රටේ ඉන්නවා. ඔබත් එයින් එක්කෙනෙක්. හැක් කරනවා වෙනුවට අපි හැකියාවට මුල් තැන දෙන වැඩපිළිවෙලක් හදමු. ඒක ඉදිරියට යන්න. බොහොමත් ස්තුතියි. ආයුබෝවන්.